හරි. එතකොට මේ තියෙන්නේ ගිය සතියේ අපි ඇඳගත්ත ER diagram එක. එතකොට ඒකේ අපි cardinality ලකුණු කරගත්තා. ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර many to many relationship එකක් තිබුණේ. ශිෂ්‍යයා සහ පන්තිය අතර one to many relationship එකක්. ශිෂ්‍යයාගේ පැත්ත එක ශිෂ්‍යයාගේ පැත්ත m class පැත්ත many. class පැත්ත එක student පැත්ත many. one to many relationship එකක් තිබුණා. ශිෂ්‍යයා සහ desk එක අතර one to one relationship එකක් තිබුණා. ඔය විදිහට තමයි අපි ගිය සතියේ ER diagram එක කතා බහ කරලා ඉවර කරේ. හරි. දැන් මේකෙන් ස්කීමා එක අරගන්නකොට ඕගොල්ලන්ට අනුගමනය කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මේ දේවල් ටික සරලව අරගත්තොත් ඕගොල්ලෝ හදන්න යන මේ table structure එකේ මේ ER diagram එකේ දැන් ඕගොල්ලන්ට entities හතරක් පේන්න තියෙනවා. student, teacher, class, desk. right? එතකොට මේක සිංහලෙන් ලියන අය සිංහලෙන් විතරයි ලියන්නේ. ඉංග්‍රීසියෙන් ලියන අය ඉංග්‍රීසියෙන් විතරයි ලියන්නේ. දැන් මගේ ප්‍රශ්නදී මගේ අතින් පොඩි දුර්වලතාවයක් වෙලා තියෙනවා. student ID එක මම student ID කියලා විතරයි දීලා තියෙන්නේ. මම ඒක ශිෂ්‍යාංකයේ විදිහට ප්‍රශ්නේ සඳහන් කළා නැහැ. ඒක නිසා මම ඉංග්‍රීසි terms ටික අරගෙන තියෙනවා. entities ටික විතරක් සිංහලෙන් ලියලා තියෙනවා. එතකොට මේක ස්කීම එකක් බවට පත් කරගන්නකොට ස්කීම එක කියලා කියන්නේ table structure එකට DBMS භාෂාව ඇතුළේ කියන නම අපි ස්කීම එක විදිහට මේක පරිවර්තනය කරගන්නකොට හැම entity එකක්ම වෙන වෙනම table එකක් බවට පත් වීමට නියමිතයි. right? හැම entity එකක්ම වෙන වෙනම table එකක් බවට පත් වීමට නියමිතයි. ඊට අමතරව entities දෙක අතර තියෙන cardinality එක අනුව entities දෙක අතර තියෙන cardinality many to many ද one to many ද one to one ද කියන සම්බන්ධතාවය මත අලුතෙන් table එකක් සෑදීමේ හැකියාවක් තියෙනවා. right? එතකොට මේ tables වල attributes විදිහට අපි අරගන්නේ. මේ tables වල attributes විදිහට අපි අරගන්නේ. tables වල columns විදිහට අපි නම් කරන්නේ මේ entity එකකට සම්බන්ධ වෙලා තියෙන ඒවාට අයත් attributes ටික. ඊට අමතරව entities අතර තියෙන සම්බන්ධතාවය නිරූපණය කරගන්න අපි primary key එකක් තවත් table එකක සාමාන්‍ය key එකක් විදිහට දැක්වීමක් සිද්ධ කරනවා. right? ඒක තියෙන්නේ සම්බන්ධතාවයක් හදාගන්න. ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර තියෙන සම්බන්ධතාවය. ශිෂ්‍යයා කියන table එකයි පන්තිය කියන table එක අතර තියෙන සම්බන්ධතාවය. ශිෂ්‍යයා සහ මේසය අතර තියෙන සම්බන්ධතාවය. මොකද මේ අපි නිර්මාණය කරන්නේ relational database එකක්. right? ඒක relational database එක කියලා කියන්නේ එකිනෙක අතර සම්බන්ධ වෙලා තියෙන එකක්. පුතාලා විනාඩියක්. හරි. එතකොට අපි මේක සිද්ධ කරගන්නේ කොහොමද? right? ඔන්න ඔය challenge එක තමයි අපි ගාව තියෙන්නේ. ඒතර මුලින්ම කරන්න තියෙන දේ entities ටික අපි පිළිවෙලින් පහලට ලියා ගන්නවා. අපි සාමාන්‍යයෙන් scheme එකක් ඉදිරිපත් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉදිරිපත් කරන ක්‍රමවේදය තමයි අපි මුලින්ම entities වල නම් ටික ලියා ගන්නවා table වල නම් ටික විදිහට. එතකොට මට තියෙනවා student කියන entity එක. ඒකගේ mic එකක් on වෙලා. right? ඒතකොට student කියන entity එකේ නම මෙයා table එකේ නමක් වෙනවා. ඒ වගේම වරහණක් open වෙනවා. මේ වරහණ ඇතුලේ තමයි එයාගේ columns ටික නැත්නම් එයාගේ ඒ table එකට දාලා තීරු ටික ලියවෙන්නේ. right? මෙතනදී අපි ඇත්තටම table එකක් ඇඳලා පෙන්නන්නේ නැහැ. table එකේ structure එක මොන වගේද කියන එක තමයි අපි මෙතනදී ලියලා පෙන්නන්නේ.
right? එතකොට ස්ටුඩන්ට් කියන එන්ටිටි එක. ඒක එක එන්ටිටි එකක්. ඒ වගේම ටීචර්. මම දැන් මේක ලියනකොට ඔයගොල්ලෝ ගාව තියෙන ER ඩයග්‍රෑම් එකක් පොඩ්ඩක් රිෆර් කරන්න. ඊළඟට ටීචර්. තව එන්ටිටි එකක් වරහන ඕපන් කරනවා. ඊළඟට ක්ලාස්. තව එන්ටිටි එකක් එයාගේ නම ලිව්වා වරහන ඕපන් කරා. ඊළඟට ඩෙස්ක්. තව එන්ටිටි එකක් එයාගේ වරහන ඕපන් කරා. ඔන්න එතකොට අපේ ER ඩයග්‍රෑම් එකේ entities 4යි. ඒක නිසා අපේ ස්කීමා එකෙත් අපි tables 4ක structure එකක් තියෙනවා වරහන් ඕපන් කරලා තියෙනවා. මෙතනට වෙනකන් කියපු දේවල් ටික තේරුණාද? ඔව් තේරුණා සර්. right. අනිත් අය හරි. right okay. හරි ඊළඟට කරන්නේ අපේ එක entity එකක් අරගෙන ඒ entity එකේ attributes ටික entity එකට අමුණලා තියෙන attributes ටික අපි මේ වරහන ඕපන් කරපු තැන ඉඳලා ලියාගෙන යනවා. සාමාන්‍යයෙන් අපි ලියනකොට primary key එක මුලට දාලා ඉතිරි attributes ටික වෙනම කමා දාලා ලියලා පෙන්නනවා. right. ඒක අපි කියනවා good practice එකක් කියලා. right. සාමාන්‍යයෙන් අපි සිද්ධ කරන දෙයක්. ඒ ඇරෙන්නේ ඒක නියතයක් නෙවෙයි, නියමයක් නෙවෙයි. primary key එක අනිවාර්යෙන් මුලට නැත්නම් key attribute එක අනිවාර්යෙන් මුලට තිබිය යුතුයි කියලා. right. ඒතර අපි student entity එක දිහා බැලුවොත් අපිට තියෙනවා student ID, name, address. මම හිතන්නේ මම මෙතන එක attribute එකක් මග ඇරියා මේ අර ළමේ ඉගෙනීමේ ක්‍රියාවලියේදී ගුරුවරයෙක් සිසුවෙක් සඳහා නිශ්චිත පැය ගාණක් වැය කරනවා ඇති කියන එක නේද? මෙන්න මෙතන hours කියලා attribute එකක් එන්න ඕනේ. ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් වෙනුවෙන් උගන්වන කාල වේලාව කියන එක එතනින් ඉන්ඩිකේට් කරේ. ඒක ඩිස්ක්‍රිප්ටිව් කෙනෙක් විදියට ආවා. right. හරි දැන් අපි කතා කර හිටියේ ස්ටුඩන්ට් කියන කෙනා ගැන. එතකොට ස්ටුඩන්ට් entity එකට attributes තුනක් කනෙක්ට් කරලා තියෙනවා. student ID, name, address. එතකොට මම ඒ තුන් දෙනා මෙතනට අරන් දෙනවා. student ID එයාව අන්ඩර්ලයින් කරනවා මම. කමාවක් දැම්මා. name කමාවක් දැම්මා. address. හරි. එතකොට ඔන්න මූලික දේවල් ටික ස්ටුඩන්ට් එන්ටිටි එක සම්බන්ධයෙන් ඉවරයි. ස්ටුඩන්ට් කියන නම ලිව්වා, වරහන ඕපන් කරා, එන්ටිටි එක වටේ කනෙක්ට් කරලා තියෙන ටික අපි දැම්මා. right. ඊළඟට ටීචර්. ටීචර් කියන එක කෙනා ගත්තොත් TID, name, qualification කියලා තුනක් තියෙනවා. එහෙනම් ඒකත් ඒ විදිහටම අපි ලියනවා. TID, name, qualification. දැන් මේවා මාරු වෙලා ලියවෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. right. තප්පරකින්මයි. මේ තප්පරකින් මම ඉතින් දාඩිය වැටෙන නිසා බෝඩ් එක අවුල් වෙනවා. ඉතින් නඩකින් ළමයි.
හරි. right. එතකොට අපි ස්ටුඩන්ට් එක ලිව්වා. ටීචර් එන්ටිටි එකට අදාළව තියෙන ටික ලිව්වා. ඊළඟට ක්ලාස්. ක්ලාස් කියන එකේ CID කියන key attribute එක සහ name කියන අනිත් attribute එක තියෙනවා. ඒ වගේම තමයි desk එක ගත්තම DID කියන key attribute එක තියෙනවා. color කියන ඉතිරි attribute එක තියෙනවා. හරි. එතකොට අපි සරලව මෙතන කරේ entities හතරේ නම් හතර ලියාගත්තා. entities වලට connect excuse me sir attribute ටික අපි ලියලා ඉවර කරා. ඔව් පුතේ. sir මේ පාර මේ මාසෙක දීපු ටියුට් එකේ මොකක්ද සර් නම? database කියලා දත්ත සමුදාය කියලා ඇත්තේ. මට හම්බෙලා තියෙන පරිගණක හැඳින්වීම කියන එක. ඉතින් දරු බැලුවේ නැද්ද මොකක්ද කියලා මේ නෑ සර් මම නෙමෙයි ගෙනාවේ. ඒකයි මේ තමයි ගැටලුව. දැන් හම්බුනේ මේ ඔය 2023 කට්ටියට දීපු රෙකෝඩ් දීලා තියෙන්නේ. 2022 කියලා නම පළවෙනි පාඩම හම්බෙලා තියෙනවා. ඔව් දෙවෙනි පාඩම පරිගණකයේ හැඳින්වීම දෙවෙනි පාඩම. ටියුට් එක මාරු කරගන්න පුතේ ගිහිල්ලා මේ 2020 ඕක දීලා 2022 එකේ නම කියලා මිල්ලන්න. දත්ත සමුදාය කරණේ නිල් පාට ටියුට් එකක්. හරි සර් හරි. කියන එක කියලා මිල්ලන්න. හරි. මෙන්න මේ වගේ පිට කවරයක් තියෙනවා. right. සර්. ඔන්න මේ පිට කවර තියෙනවා. හරි සර්. හරි. එතකොට මූලිකව කරගන්න දේවල් ටික අපි සිද්ධ කරගත්තා. පැහැදිලිද මෙතනට වෙනකම්? ළමයි පැහැදිලිද? පැහැදිලි සර් පැහැදිලි. right. අනිත් අය? හරි. දැන් මෙතනින් ඉස්සරහට සිද්ධ වෙන දේ තමයි ඔයගොල්ලෝ පරිස්සමට කරගන්න අවශ්‍ය දේ. right. දැන් අපි මේ නිර්මාණය කරන්න යන්නේ relational database එකක්. සම්බන්ධිත තත්ත්ව සමුදායක්. හරිද? දැන් relational database එකක් වුණොත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ දැන් මේ entities ටික මේ සංසිද්ධියට අදාළව සම්බන්ධයිනේ. ශිෂ්‍යයා ඉගෙන ගන්නවා ගුරුවරයෙක්ගෙන්, ශිෂ්‍යයාට තියෙනවා පන්තියක්, ශිෂ්‍යයාට තියෙනවා ඩෙස්ක් එකක්. right. එතකොට අපිට දත්ත සමුදාය නිර්මාණය කරගත්තයින් පස්සේ හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ ශිෂ්‍යයෙකුට අයත් පන්තියේ නම හොයාගන්න පුළුවන් වෙනවා. ශිෂ්‍යයෙකුට අයත් පන්තියේ නම, එයා ඉන්න පන්තියේ නම. දැන් මේ තියෙන ක්‍රමවේදයට අදාළව අපි බැලුවොත් ශිෂ්‍යයෙකුට අයත් පන්තියක නම හොයන්න ගියොත් අපිට පොඩි ගැටලුකාරී තත්යකට මුහුණ දෙන්න වෙනවා. මොකක්ද ගැටලුකාරී තත්ත්වය? දැන් මේ තියෙන මට්ටමට අනුව අපි මේවට දත්ත දැම්මොත් ශිෂ්‍යයාගේ ID එක 0.01 මෙයා සමාන ඇඩ්‍රස් එක අපි හිතමු කොට්ටාව කියලා. ආයිතිනෝ 0.02 කසුන් මෙයා පිළියන්ද ක්ලාස් එකට අදාළව ගත්තොත් මම ගන්නවා C1 අපි නමක් දෙමුකෝ 10A C2 10B. දැන් ඕගලන්ට කිව්වොත් සමන් ඉන්න ක්ලාස් එකේ නම මොකක්ද කියලා හොයන්න කියලා. ඕගලන්ට මේ දීලා තියෙන දත්ත ටිකත් එක්ක සමන්ගේ ක්ලාස් එක හොයාගන්න බෑ. මොකද සමන් ඉන්න ක්ලාස් එකයි, ඒ කියන්නේ ස්ටුඩන්ට් ටේබල් එකයි ක්ලාස් ටේබල් එකයි අතර සම්බන්ධතාවයක් නැහැ. නේද? අපිට ඔන්න තිබුණා නම් නේද සමන්ගේ ක්ලාස් එකේ ක්ලාස් ID එක මොකක්ද නැත්නම් නම මොකක්ද කියලා සඳහනක් කරලා තිබුණා නම් අපිට කම්පෙයාර් කරලා හොයාගන්න පුළුවන්. දැන් මේ තියෙන විදිහට හොයාගන්න බෑ.
අන්න ඒ සම්බන්ධතාවයේ ගොඩනැගීම තමයි දැන් ඊළඟට අපි කරන්නේ. right? කියන්නේ relational database එකක ඒකයි අපි relational කියන වචනේ පාවිච්චි කරන්නේ. සම්බන්ධිත කියන එක. right? එතකොට මේ සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද? සම්බන්ධතාවය ගොඩනගන්න ඔයගලන්ට උදව් වෙනවා මේ හැම entity එකකම තියෙන key attributes ටික. අපි underline කරලා තියෙන්නේ key attributes. ඒ key attributes අපි table එකකට ගත්තම කියනවා primary key එක කියලා. ප්‍රාථමික යතුරු කියලා. මේ primary key එක කියන කෙනාට qualifications තියෙනවා. නැත්නම් qualities තියෙනවා. එයාට තියෙන ප්‍රධානම quality එක තමයි එයාව පාවිච්චි කරලා පුළුවන් table එකක තියෙන report එකක් වෙන් කරලා අඳුන ගන්න. දැන් උදාහරණයක් විදිහට student ID එක. ඔයගලගේ ඉස්කෝලේ ඔයගලන්ට තියෙන ඇතුළත් වීමේ අංකය වගේ. ඒතර ඔයගලගේ ඇතුළත් වීමේ අංකය පාවිච්චි කරාම හරියටම ඔයාට විතරක් අදාළ වෙන පාසලේ ඔයාගේ records ටික ඔයාගේ දත්ත ටික හොයාගන්න පුළුවන්. ඒකට වෙන කවුරුත් වෙන කාගේවත් දත්තයක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඔයාගේ ඇතුළත් වීමේ අංකය 10යි 203 නම් 10යි 203ට අදාළ රෙකෝඩ් එක තමයි 10යි 203 පරිශීලනය කරාම හම්බෙන්නේ. ඒකට 10යි 203 කියන්නේ සමන් කියන ළමයාට අයිති රෙකෝඩ් එක නම් ඒ අදාළ සමන්ගේ රෙකෝඩ්ස් ටික තමයි හම්බෙන්නේ. right? ඒ වගේම primary key එකක් කොයි වෙලාවකවත් duplicate වෙන්නේ නැහැ. ඔයගලන්ගේ ඔයාගේ ඇතුළත් වීමේ අංකය තව කෙනෙක් ගාව නැහැනේ. ඔයාගේ ඇතුළත් වීමේ අංකය ඔයාට විතරයි. තව කෙනෙක් ඇතුළත් වීමේ අංකය ඒ කෙනාට විතරයි. හරියට අපේ NIC නම්බර් එක වගේ. national identity card නම්බර් එක වගේ. එතකොට ඔන්න ඔය primary key එක කියන එක අපි පාවිච්චි කරනවා සම්බන්ධතාවල් ගොඩනගා ගන්න. කොහොමද ගොඩනගා ගන්න? primary key එක ගොඩනගා ගන්න සර් primary key කියන්නේ link වෙන්නේ මේවා ටික table ටික තාම link වෙන විදිහ කතා කරේ නැහැ මේ උදේ. right? කවුද විහංගදුව පුතේ පිටු මාරු වෙලා print වෙලා තියෙනවා කියන්නේ කොහොමද පුතේ තියෙන්නේ? මට ඒ කියන්නේ විහංගදුව 1 2 3 4 කියන පිළිවෙලට නැද්ද? page numbers මාරු වෙලාද තියෙන්නේ? ගොඩක් මාරු වෙලාද පුතේ? හරි පුතේ ඕක ඉන්ස්ටිටියුට් එකට රිටර්න් කරලා වෙන එකක් ඉල්ල ගන්න. ඒක පොඩ්ඩක් මාක් කරලාම දෙන්න පිටු මාරු වෙලා තියෙන එකක් කියලා. නැත්නම් තව දරුවෙකුට වැරදිලා දෙන්න පුළුවන්. ඕක දීලා පුතේ ඔයා මාරු කරගන්න. හරිද විහංගා? right. හරි. දැන් කොහොමද මේ රිලේෂන් එක හදාගන්නේ? රිලේෂන් එක හදාගන්නකොට ඔයගලන්ට උවමනා වෙනවා මේ රිලේෂන්ස් මේ එන්ටිටිස් අතර තියෙන කාඩිනැලිටි එක. many to many ද one to many ද one to one ද කියන එක. right? මම මුලින්ම මේ one to one කියන තැන ඉඳලා පටන් ගන්නවා. දැන් ශිෂ්‍යයා සහ මේසය අතර තියෙන්නේ one to one relationship එකක්. එතකොට one to one relationship එකක් අපි කොහොමද මේ අපේ ස්කීම් එක ඇතුලේ නිරූපණය කරන්නේ? නැත්නම් ස්ටුඩන්ට් එකයි ඩෙස්ක් එකයි අතර කොහොමද අපි සම්බන්ධතාවය ගොඩනගන්නේ? පළවෙනි දේ රිලේෂන්ෂිප් එක මොන ආකාරයේද නැත්නම් මොන කාඩිනැලිටි එකද තියෙන්නේ කියන එක අපේ ඔළුවට ගන්න ඕනේ. one to one ඒක one to one relationship එකක relationship එක අපි ස්කීම් එක ඇතුළට අරගන්නේ මේ entities දෙකෙන් කැමැති entity එකක prime attribute එක නැත්නම් primary key එක අනිත් entity එකේ scheme එක ඇතුළට සාමාන්‍ය attribute එකක් විදිහට copy කරනවා. මොකද්ද කරන්නේ?
one to one තියෙන දෙන්නගේ කැමැති entity එකක prime attribute එක නැත්නම් primary key එක අනිත් entity එකේ scheme එක ඇතුළට සාමාන්‍ය attribute එකක් විදිහට copy කරනවා. ඒ කියන්නේ ඕගලන්ට මේ student ඇතුළේ තියෙන student ID එක ලියන්න පුළුවන් desk එක ඇතුලේ සාමාන්‍ය attribute එකක් විදිහට. කොහොම? එතකොට එයා underline කරන්නේ නැත. හොඳට මතක තියාගන්න. හරි? දැන් එහෙම වුණාම ඔයගලන්ට සම්බන්ධය හැදෙනව නේද? දැන් මට හිතුනොත් සමන් කියන ළමයාගේ desk එකේ color එක හොයාගන්න උවමනා වුණොත් නේද? මෙතන ළමයාගේ නම සමන් නම් එයාගේ ස්ටුඩන්ට් ID එක 0.01 නම් දැන් මේ ටේබල් එකේ කොතනක හෝ රෙකෝඩ් එක වටිනවා මේ විදිහට නේද? ඔන්නෝම තියෙන්න පුළුවන්. එතකොට ඔයා සමන්ගේ ස්ටුඩන්ට් ID එක 0.01 ඒ 0.01 ඩෙස්ක් එකෙන් හොයලා කලර් එක මොකක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඔන්න දෙන්න අතර සම්බන්ධතාවය හැදුණා. right ඔය එක ක්‍රමයක් මේක 1 to 1 එකකදී මම කියන්නේ කැමැති entity එකක prime attribute එකක් අනිත් එක්කෙනාට copy කරන එක තමයි කරන්නේ කියලා. එතකොට ඔයා මෙහෙම කරන්නේ නැත්නම් ඒ කියන්නේ student ID එක නෙවෙයි නම් ඔයා copy කරන්නේ desk එක පැත්තට ඔයාට තියෙන අනිත් option එක right මේක නොකරන අවස්ථාවකදී ඔයාට කරන්න පුළුවන් දේ තමයි desk ID එක student එකට copy කරන එක. ඔන්න ඔය විදිහට. එතකොට මෙතනදී අපිට අර කලින් කියපු සම්බන්ධතාවෙම හොයාගන්න පුළුවන්. නේද? මෙතනදී සමන්ගේ desk එකේ කලර් එක හොයන්න කිව්වොත් සමන්ට අයිති desk එක D1 කියලා අඳුනගත හැකියි. ඒ D1 ට අදාළව තියෙන කලර් එක රතු කියලා අපිට අඳුන ගන්න පුළුවන්. right? පැහැදිලිද? ඔය දෙකෙන් එකයි කරන්නේ ළමයි. එක්ක DID එක ස්ටුඩන්ට් එකට දානවා නැත්නම් ස්ටුඩන්ට් ID එක desk එකට දානවා. මෙහෙම කරන්නේ මොන වෙලාවට විතරද? 1 to 1 relationship එකක් තියෙන වෙලාවට විතරයි. පැහැදිලිද? පැහැදිලි සර්. right හරි මම එතකොට ඔය copy කිරීම ඔය විදිහට තියෙන්න හරිනවා right එතකොට ඔයගලන්ගේ tute එකේ ඔය ගැන කතා කරලා විස්තර කරලා තියෙනවා මෙන්න මෙතන මේ තියෙන්නේ 43 වෙනි පිටුවේ මෙන්න මෙතන පෙන්නලා තියෙනවා කොහොමද 1 to 1 කෙනෙක් මැනේජ් කරන්නේ කියන එක. එතනදි පාවිච්චි කරලා තියෙන employee department කියන උදාහරණ දෙක. එතකොට උඩ එකේ පෙන්නලා තියෙනවා department number කියන primary attribute එක employee එකට copy කරලා පෙන්නලා තියෙනවා. දෙවෙනි එකේ පෙන්නලා තියෙනවා employee number කියන primary attribute එක department පැත්තකට copy කරලා තියෙනවා. තමයි 1 to 1 relationship එකක් විසඳ ගන්න විදිහ. හරි. ඊළඟට මම කතා කරනවා 1 to many relationship එක කොහොමද පාවිච්චි කරන්න කියලා. එතකොට 1 to many relationship එකට මම අරගන්නවා ශිෂ්‍යයා සහ පන්තිය. එක පන්තියක ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා. එක ශිෂ්‍යයෙකුට එක පන්තියයි තියෙන්නේ කියලා අපි තෝරගත්ත දේ. 1 to many නම් relationship එක 1 to many නම් cardinality එක තියෙන්නේ අපි අනිවාර්යෙන් 1 පැත්තේ 1 කියන පැත්තට අදාළ entity එකේ prime attribute එක නැත්නම් primary key එක many පැත්තට අදාළ entity එකට copy කළ යුතුයි. ඒකේ විකල්ප නැත. අනිවාර්යෙන් 1 පැත්තේ තියෙන prime attribute එක many පැත්තට ගිහින් copy කරන්න ඕන.
ඒ කියන්නේ අපි මේ උදාහරණේ හැටියට ගත්තොත් one පැත්ත කියලා කියන්නේ class එක, එයාගේ prime attribute එක කියලා කියන්නේ CID, many පැත්ත වෙන්නේ student. ඒක නිසා CID එක අනිවාර්යෙන් student එක ඇතුළට copy කළ යුතුමයි. right? එතකොට ඒක නිසා ඒකේ අපිට options නැහැ. CID එක අනිවාර්යෙන් student ගේ පැත්තට මේ විදියට copy කරනවා. right? ඔන්න දැන් class එකයි student එකයි අතර සම්බන්ධතාවය ගොඩනැගිලා තියෙනවා. පැහැදිලිද? one to many එක? ඔව් සර් තේරුණා සර්. right. හරි. many to many relationship එක map කරගන්න විදිය ටිකක් වෙනස්. right? දැන් ඔයගොල්ලන්ගේ tut එකේ one to many එක තියෙනවා. මේ table ටික අදින්න පොඩ්ඩක් වෙන වෙනම අදින්න පුළුවන්ද? බෑ බෑ පුතේ. පල්ලයට නේද? පල්ලෙහා මට තේරුන්නේ නැහැ. ඒ කියන්නේ සර් table ටික ඇඳලා තියෙන්නේ මේ කියන්නේ table එකේ නම ලියලා නිකන් පල්ලයට ලියලා තියෙන දැන් අර මේ මෙතන ලියලා තියෙන විදිහට ඔව් ඒක පොඩ්ඩක් පැත්තට ලියන්න පුළුවන්ද කියන්නේ ස්ටුඩන්ට් ටේබල් එක වෙන වෙනම පොඩ්ඩක් ඒ කියන්නේ ස්ටුඩන්ට් ටේබල් එකට පස්සේ ටීචර් ටේබල් එකට පස්සේ ක්ලාස් ටේබල් එක එහෙමද? ඔව් පැත්තට පොඩ්ඩක් ලියනවා නැත්නම් මට අඳුර පැහැදිලි අමාරු අඳුර ගන්න එක. පැත්තට ලියමු කියලා කිව්වේ මට ඒ කියන්නේ පුතා කියන්නේ මෙහෙමද ස්ටුඩන්ට් ලියලා ඒක යටතේ ලියන්න කියලාද? ඔව් එහෙම පොඩ්ඩක් නැත්නම් මේ පොඩ්ඩක් අමාරුයි වලා ගන්න කවට. මෙහෙම පුතේ මේක ඒ කියන්නේ දැන් විභාගෙට ඒගොල්ලෝ ඉල්ලන්නේ මේ ෆෝමැට් එකේ. ඒකයි මම මේ ලියන්නේ මේ කතාව මෙහෙම. හරි සර් හරි. ඒ කියන්නේ ස්ටුඩන්ට් කියලා දාලා ස්ටුඩන්ට් ID name address කියලා එකක් යට එකක් ලිව්වොත් ඒක ස්කීමා ෆෝමැට් එක නෙවෙයි. හරි සර් මට O level එකේ පුරුද්දට මම එහෙම කිව්වා. හරි. අපිට පුතේ මේ විදිහට හුරු වෙන්න වෙනවා. මොකද මේක තමයි ඒගොල්ලෝ කියන්නේ බලාපොරොත්තු වෙන උත්තරේ. right? ඒකයි මේ විදිහට කරන්නේ right? හරි. දැන් one to many එක map වෙන විදිහත් ඔයගලන්ට පෙන්නලා තියෙනවා මේ මෙතන ටියුට් එකේ 43 වෙනි පිටුවේ අග department පැත්ත 1 employee පැත්ත many. ඒක නිසා department number කියන එක අනිවාර්යෙන් copy කරලා තියෙනවා employee පැත්තට. හරි? right. many to many relationship එකක් දැන් student සහ teacher අතර තියෙන many to many relationship එක. many to many relationship එකක් handle කරනකොට විශේෂ දෙයක් සිද්ධ කරනවා. ඒ තමයි අලුතෙන් table එකක් අපි define කරනවා many to many relationship එක පෙන්නන්න. right? ඒ අලුත් table එකට ඕගලන්ට ගැළපෙන නමක් දෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි කරන්නේ many to many relationship එකක් map කරනකොට හදන අලුත් table එකට entities දෙකේ නම් දෙක එකතු කරලා නමක් දෙනවා. දැන් මෙතනදී student සහ teacher කියන entities දෙකට අදාළව තමයි many to many relationship එක තියෙන්නේ. එතකොට මේ relationship එකට අදාළව අලුත් table එක හැදෙනකොට අපි ඒකට නම දෙනවා student teacher කියලා. ඔයාට ඒකට කැමති නමක් දෙන්න පුළුවන්. නීතියක් නැහැ. right? එතකොට මම කරන්නේ අලුත් table එකක් ගොඩනගනවා student teacher කියලා. right? එතකොට මේ student teacher කියන අලුත් table එකේ primary key එක වෙන්නේ. අලුත් table එකේ primary key එක. දැන් table වලට අපි ඕනම table එකකට primary key එකක් define කරලා තියෙනවා. right? එතකොට ඒ අලුත් table එකේ primary key එක වෙන්නේ මේ many to many relationship එකට සම්බන්ධ වෙලා ඉන්න entities දෙකේ primary keys දෙකම එකතු කරලා composite primary key එකක් කියලා නිර්මාණය වෙනවා. right? සංයුක්ත ප්‍රාථමිකය අතුරක්. right? ඒ කියන්නේ මෙතනට එනවා student ID එක.
ඒ වගේම මෙතනට එනවා teacher id එක. මේ දෙන්නම එකතු වෙලා තමයි මේ ටේබල් එකේ primary key එක නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි මේ many to many relationship එකකට අදාළව descriptive attribute එකක් තිබුණොත්, ඒ කියන්නේ මේ hours කියන attribute එක වගේ descriptive attribute එකක් තිබුණොත්, එයාව අපි settle කරන්නේ ඔය අලුතෙන් හදන table එකේ. right? descriptive තිබ්බේ නැති වුණොත් මීට එහා දෙයක් කරන්නේ නැහැ අපි. descriptive attribute එකක් තිබුණොත් අපි එයාව දානවා hours කියලා. hours ද hours ද මම ගත්තා. hours නේ. hours කියන එක මේ විදිහට අපි අලුත් table එකට යොමු කරන්න පුළුවන්. ඒතර මේක විශේෂ අවස්ථාවක්. මොකද්ද විශේෂත්වය? many to many නම් relationship එක අලුතෙන් table එකක් හැදෙනවා. ඒ table එකට ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. හැබැයි මේ table එකේ primary key එක විදිහට වැඩ කරනවා. අපි මේ සලකනු ලබන many to many relationship එකට අදාළව තියෙන entities දෙකේ primary keys දෙකම ඒ දෙන්නම එකතු වෙලා තමයි අලුත් table එකේ primary key එක හැදෙන්නේ. මේ දෙන්නෙක් එකතු වෙලා හදන primary key එකට අපි කියනවා composite primary key එකක්. සංයුක්ත ප්‍රාථමික යතුරක්. right? මේකට කියන්නේ composite primary key. right? සංයුක්ත ප්‍රාථමික යතුරු. එතකොට descriptive එක්කෙනෙක් තිබුණොත් එයාව අපි මේ හදන තුන්වෙනි table එකට තමයි යොමු කිරීම කරන්නේ. පැහැදිලිද? ඔව් සර්. හරි. right. එහෙනම් අපි මේ දේ සිද්ධ කරායින් පස්සේ අපේ මේ තියෙන අපි මේ ඇඳලා තියෙන ER diagram එකට අදාළව scheme එක ලියලා ඉවර වෙනවා. දැන් අපිට පුළුවන් අපේ tables ටිකේ වරහන් ටික වහලා ඉවර කරන්න. ඔන්න එතකොට තමයි අපේ scheme එක complete කියලා අපි සලකන්නේ. හරි? right. මේක ලියා ගන්න. right? ලියනකොට අවබෝධයෙන් ලියන්න අපි මොකද්ද කරේ කියන එක.
ළමයි ඉවර නම් කියන්න. ඉවරයි සර්. හරි. අනිත් අය? right okay. තාම ලියන කෙනෙක් ඉන්නවද? හරි. ඉවරද ළමයි? right. හරි. එහෙමනම් මෙන්න මේ ප්‍රශ්නේ බලන්න try කරලා මේ තියෙන්නේ 2012 ප්‍රශ්නේ. right මම දැන් WhatsApp group එකට දාන්නම්. right මේක පැය භාගයක ප්‍රශ්නයක්. මේකේ අන්තිමට SQL කොටසකුත් අහලා තියෙනවා. ඒක ඕගලන්ට දැනට කරන්න බෑ. ඒක අතෑරුනම අනිත් හැම එකක්ම කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ. right? ඒගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මම විනාඩි ස්ක්‍රීන් එකේ මම ෂෙයා කරන්නම්. ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් අනිවාර්යෙන්. right? ඊට අමතරව මම ඔයගලන්ගේ group එකකට දානවා. right? right ඔය තියෙන්නේ ප්‍රශ්න දෙක සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම right එතකොට පැය භාගයක ප්‍රශ්නයක් අපි අන්තිම e කොටස විතරයි ඔයගලන්ට කරන්න බැරි අනිත් ටික ඔක්කොම කරන්න පුළුවන් මම විනාඩි 20ක් කාලයක් දෙන්නම් 20කට කලින් ඔයගලන්ට කරලා ඉවර වෙන්නත් පුළුවන් වෙයි සමහර විට 4:23යි 4:43ට මම මේක කතා බහ කරන්න පටන් ගන්නවා right බලන්න try කරන්න අපි ඔය කතා කරපු දේවල් අද ස්කීම් එක ලියපු එක සම්බන්ධයෙන් තමයි මේක තියෙන්නේ right බලන්න කරගන්න පුළුවන්ද කියලා
සර් ඔබතේ සර් මේ ආයි ගවර්න්මන්ට් ක්ලාස් පටන් ගන්නවා කියලා කිව්වා සර් මට තේරුණේ ආයෙත් ස්කූල් ක්ලාස් ඉස්කෝලේ ඔන්ලයින් ක්ලාස් තාම දැනට ඉන්න ස්ට්‍රයික් එකේ මේ සඳුදා තමයි උත්තරයක් දෙනවා කියලා තියෙන්නේ ඒගොල්ලෝ සඳුදා උත්තරයක් දෙනවා කියලා කතාවක් තියෙනවා ඒ ඇස්සේ මම අද දැක්ක අධ්‍යාපන ඇමති වෙනස් කරන තත්වයකටත් යනවා මොකක් හරි වුණ කතා බහකුත් තියෙනවා කියන්න බෑ පුතේ මොන වගේ දෙයක් වෙයිද කියලා හිතන්න අමාරුයි තාම හරි සර් ඕගොල්ලෝ ඇඳලා ඉවර නම් උත්තරේ ලියලා නම් මට ෆොටෝ එකක් එවන්න right තව විනාඩි 10කින් අපි කතා කරනවා හරි මට උත්තරයක් එවලා තියෙනවා කවුද මේ විහංසා right කොබලමු ඔව් 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 විහංසා දුව පළවෙනි
උත්තරේ වැරදි. ඒක යන්න ඕනේ subject කියන entity එකට නෙවෙයි. right? අපි කතා කරමු ඒක ගැන. ඔව් දැන් දෙවෙනි එකේ මේ classify all relationships කියලා තිබුණා ඒක අපි අර විස්තර කරන්න ඕනේ පුතේ. ඒ කියන්නේ මෙයා අර අපි මේක ලියපු ක්‍රමවේදයක් තිබ්බනේ. දැන් මේ student and class අතර තියෙන්නේ one to many එකක්නේ. ඒතර ඒක අපි ලියලා පෙන්නන්න ඕනේ. One class has many students, one student has only one class. අපි justify කරනවා කියලා කියන්නේ ඒකට. right? දුව ස්කීම එක අරගෙන තියෙන විදිය හරි. ස්කීම එකෙත් ඔයාලට වර්ධින්න පුළුවන් එකම තැන තමයි මේ අර A part එකේ වගේ අහලා තියෙනවානේ මේ marks obtain කියන එක කොතනද දාන්නේ කියන එක. අන්න ඒක දුවගේ වැටිලා නැති එක විතරයි තියෙන්නේ. අනිත් දේවල් ටික හරි. D part එකත් හරි. right? දැන් කතා කරනකොට වැරදි ටික පොඩ්ඩක් අඳුන ගන්න.
ළමයි මොකද තත්ත්වේ? තාම කරන අය ඉන්නවද? කතා කරමුද? ළමයි මොකද තත්ත්වේ? කරගෙන යන අය ඉන්නවත් තාම තව වෙලාව ඕනේද? හරි. තව වෙලාව ඕන අය ඉන්නවනම් කියන්න. නැත්නම් අපි ඩිස්කස් කරන්න පටන් ගමු. හරි. right. මම එහෙනම් කතා බහ කරන්න පටන් ගන්නවා. මම මෙතනට ප්‍රශ්නේ අරගන්නම්. හරි.
දැන් මෙතනදී කතා බහ කරලා තියෙන දේ තමයි ශිෂ්‍යයෙකු කියන්නේ ER diagram එක දීලා තියෙනවා right ශිෂ්‍යයෙකු විසින් විෂයකට ලබාගත් ලකුණු නිරූපණය කිරීමට උපලක්ෂණයක් එකතු කිරීම සඳහා ඉහත ER සටහනේ වඩාත් අදාළ භූතාර්ථය හෝ සම්බන්ධතාවය දක්වන්න. ඒතර මෙතනදී අඳුන ගන්න ඕන දේ තමයි මොකක්ද අපිට මේ එකතු කරන්න කියන attribute එක මුලින්ම. right මොකක්ද එකතු කරන්න කියන උපලක්ෂණය? විෂයකට ලබාගත් ලකුණු. ඒක නිකම්ම විස්තර වෙලා නැහැ නේද? පේනවද? ශිෂ්‍යයෙකු විෂයකට ලබාගත් ලකුණු. ඒතර මෙතනදී entities දෙකක් සම්බන්ධ කරන් තියෙනවා මේගොල්ලෝ. එක්කෙනෙක් ශිෂ්‍යයෙකු අනිත් එක්කෙනා විෂයකට. එතකොට මේ වගේ තැනක් අපි කතා කරා අපේ ER diagram එක අඳිනකොට. මෙතෙන්දී entities දෙකක් ගැන කතා වෙනවා නේද? ශිෂ්‍යයා කියන කෙනා student කියන entity එකෙන් නිරූපණය වෙනවා. විෂය කියන කෙනා subject කියන entity එකෙන් නිරූපණය වෙනවා. ඉතින් මෙතෙන්දී දෙන්නෙකුට අදාළව තමයි attribute එක කතා කරන්නේ. ශිෂ්‍යයෙක් විෂයකට අදාළව ලබාගත් ලකුණු. එතකොට ලකුණු කියන දේ. එතකොට මේ ලකුණු කියන එක තමයි අපි එකතු කරගන්න ඕන වෙන attribute එක වෙන්නේ. අනුලක්ෂණය වෙන්නේ. right නැත්නම් ලබාගත් ලකුණු. ගැටලුවක් නැහැ මොකක් පාවිච්චි කරත්. ඒක අපිට ස්ටුඩන්ට් පැත්තට දාන්නත් බෑ. සබ්ජෙක්ට් එක පැත්තට දාන්නත් බෑ. මොකද ස්ටුඩන්ට් පැත්තට දැම්මොත් කුමන විෂයට අදාළව තියෙන ලකුණුද කියලා ගැටලුවක් එනවා. ඒතර ඒක හරියට නිරූපණය වෙන්නේ නැහැ. සබ්ජෙක්ට් එක පැත්තට දැම්මොත් කුමන ළමයාට අදාළව තියෙන ලකුණුද කියලා ගැටලුවක් එනවා. ඒක නිසා දාන්න පුළුවන් හරිම තැන තමයි රිලේෂන්ෂිප් එක. මෙතනට තමයි මාක්ස් කියන එක නැත්නම් ලකුණු කියන එක එන්න ඕනේ. ඩිස්ක්‍රිප්ටිව් ඇට්‍රිබියුට් එකක් විදියට. ඒකට ඔයගොල්ලන්ගේ උත්තරේ තියෙන්න ඕනේ obtain marks for යන සම්බන්ධතාවයටය. right obtain marks for යන සම්බන්ධතාවයටය. නැත්නම් to the relationship which is called obtain marks for. පැහැදිලිද මේ කතාව? ඔව් සර් පැහැදිලි. right හරි. එතකොට ඕක හරියට ලියාගත්තා නම් ඒකට හරි දාගන්න මම ලකුණු ටික පෙන්නන්නම් මාකින් ස්කීම් එකේ හිමීට. ඊළඟට ඕගලන්ට කියලා තියෙනවා විශේෂම දේ මේ B part එක. ඒකේ තියෙනවා ඉහත ER සටහනේ ඇති සම්බන්ධතා ඒක බහු ලෙස වර්ගීකරණය කරන්න ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න. right මේ ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න කියන එකත් එක්ක කියවෙන්නේ මේ රිලේෂන්ෂිප් එක කොහොමද කියන එක විස්තර කරන්න කියන එක. right ඔව් හිතාරා අපි කතා වුණේ පළවෙනි එකේදී මේ ශිෂ්‍යයෙකු විසින් විෂයකට ලබාගත් ලකුණු තමයි අරගන්න කියලා තියෙන්නේ. ඒතකොට ලකුණු කියන ඇට්‍රිබියුට් එක තමයි අපිට දාගන්න තියෙන්නේ. එතකොට පුතේ ඒක කතා කරන්නේ මේ දෙන්නෙක් සම්බන්ධ කරගෙන එන්ටිටිස් දෙකක් සම්බන්ධ කරගෙන. ශිෂ්‍යයෙක් විෂයකට ගත්ත ලකුණු. ඒතර ලකුණු කිව්වම ඒකෙන් දෙන්නෙක් නිරූපණය වෙනවා. ශිෂ්‍යයා සහ සබ්ජෙක්ට් එක විෂය. ඒක නිසා දෙන්නෙක්ට සම්බන්ධව තියෙන ඇට්‍රිබියුට් එකක් කොයිම වෙලාවකවත් එක්කෙනෙකුට කෙනෙක් ගැන විතරක් හිතලා දාන්න බෑ. කියන්නේ ස්ටුඩන්ට්ගේ පැත්තට විතරක් දාන්න බෑ. එතකොට සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක ගැන රෙෆරන්ස් එකක් නැති වෙනවා. සබ්ජෙක්ට් එක පැත්තට විතරක් දාන්න බෑ. ශිෂ්‍යයා කවුද කියන රෙෆරන්ස් එක නැති වෙනවා. ඒක නිසා තමයි අපි ඒක මේ රිලේෂන්ෂිප් එකට පැවරීම සිද්ධ කරන්නේ. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. right හරි. දැන් B කොටස අපි ලියනකොට මේ තියෙන ER diagram එකේ relationship ටික අපි නිවැරදිව හඳුනගෙන ඒක නිවැරදිව විස්තර කිරීමක් කරන්න ඕනේ. සාධාරණීකරණය කරනවා කියලා කියන්නේ ඒක. right එතකොට මෙතනදී අපි කොහොමද මේකට උත්තර දෙන්නේ? ක්ලාස් එකයි ස්ටුඩන්ට්ුයි අතර තියෙන්නේ ඒක බහු one to many. එහෙනම් අපේ උත්තරේ ලියවෙන්න ඕනේ
නේද? class සහ student අතර ඒක බහු සම්බන්ධතාවයකි කියලා සාධාරණීකරණය කිරීම කොහොමද ලියන්නේ අපි? එක් පන්තියක සිසුන් බොහෝ ගණනක් සිටි එක් පන්තියක සිසුන් බොහෝ ගණනක් සිටින අතර එක් සිසුවෙකු එක් පන්තියක පමණක් සිටී. right? ඔන්න ඔය විදිහට හරි හිමත් මම බලලා කියන්නම් පොඩ්ඩක් ඉන්න. right? එතකොට ඔන්න ඔය විදිහට ඔක විස්තර වෙන්න ඕනේ. right? student has class කියලා නේ අපි කතා බහ වෙන්නේ. එතකොට ඇත්තටම මේක city කියනට වැඩිය තිබේ කියන එකෙන් කතා බහ කරත් කමක් නැහැ. එක් පන්තියක සිසුන් බොහෝ ගණනක් සිටින අතර එක් සිසුවෙකුට එක් පන්තියක් පමණක් තිබේ කියලා කිව්වත් කමක් නැහැ. එක් සිසුවෙකු එක් පන්තියක පමණක් සිටී කියන එක කොහොම හරි මේ අර සම්බන්ධතාවයේ දෙපසටම විස්තර වීමක් හරියාකාරයෙන් සිද්ධ කරන්න ඕනේ. right? එතකොට desk එකයි student එකයි අතර desk සහ student අතර ඒක 1 to 1 සම්බන්ධතාවයකි. ඒක කොහොමද ලියන්නේ? එක් සිසුවෙකුට එක් මේසයක් පමණක් ඇත. එමෙන්ම එක් මේසයක් අයත් වනුයේ එක් සිසුවෙකුට පමණි. right? ඔය විදිහට විස්තර වීම සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට house එකයි student එකයි අතර නැවතතාවක් ඒක බහු නේද? house සහ student අතර ඒක බහු සම්බන්ධතාවයකි. එක් නිවසක සිසුන් බොහෝ ගණනක් සිටින අතර එක් සිසුවෙකුට
එක් නිවසක් පමණක් පවතී. දැන් මේවා ලියනකොට අපිට නිතරම දකින්න හම්බෙන පොදු දුර්වලතාවයක් තමයි ගොඩාක් ළමයි මේ පළවෙනි වාක්‍ය ලියලා ඒකම අනිත් පැත්තට ලියනවා. ඒ කියන්නේ දැන් මේ නිවස එක්ක ගත්ත එක කිව්වොත් එක් නිවසක සිසුන් බොහෝ ගණනක් සිටින අතර සිසුන් බොහෝ ගණනක් එක් නිවසක සිටී. ඒ කියන්නේ එකම එක අනිත් පැත්ත හරවලා ලියලා හරියන්නේ නැහැ. ඔයා වාක්‍ය කොටස පටන් ගන්නවා නිතරම එක් නිවසක. ඒ කියන්නේ entity එක කියන්නේ entities දෙකක් සම්බන්ධ වෙනවනේ relationship එකකට. ඒතර එක entity එකක් ඒක වචනෙන් පටන් අරන් තමයි ඒ වාක්‍ය කොටස ඉවර කරන්න ඕනේ. එක් නිවසක් සිසුන් කොච්චර ගණනක් ඉන්නවද? ඊළඟට යන්න ඕනේ අනිත් පැත්තේ entity එක එක් කියන වචනයත් එක්ක. එක් සිසුවෙක් කොච්චර නිවාස ගණනක ඉන්නවද? right? ඒක නිසා ඔය method එක හරියට අල්ලගන්න. right? අවසානයක ලියනකොට marks and subject and student අතර. එතකොට එක් සිසුවෙකු විෂයන් බොහෝ ගණනකට ලකුණු ලබා ගනී. එමෙන්ම එක් විෂයකට සිසුන් බොහෝ ගණනක ලකුණු ලැබේ. right? තේරුණාද ඔකට උත්තරේ ලියන විදිහ? එතකොට කොයිම හරි තැනක ජස්ටිෆයි කරන්න කියලා සාධාරණීකරණය කරන්න කියලා ඇහුවොත් සම්බන්ධතාවක් දීලා, ඒ කියන්නේ ER ඩයග්‍රෑම් එකක් දීලා මේක තමයි ඔයගොල්ලෝ සාධාරණීකරණය කරන ආකාරය. පැහැදිලිද? තමයි ඔව් සර්. right. හරි. හරි, ඊළඟට C කොටසේ තියෙන්නේ relational scheme එක ලියන්න. right? එතකොට relational scheme එක අපිට ලියා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් තව පින්තූරේ පොඩි කරලා අරගන්නම්. එතකොට මට එක ළඟ ලියන්න පුළුවන් මේ වැඩේ. right? මම class කියන entity එකෙන් පටන් ගන්නවා. එයා තමයි මුලින්ම මට හම්බෙන්නේ. class ID එක අරගන්න පුළුවන්. underline වෙනවා, කමාවක් දානවා, ඉවර වෙන්නේ නැහැ. ඊළඟට student ID එක comma name comma nic ඕක මොන පිළිවෙලට තිබ්බත් ගැටලුවක් නැහැ. right? යත් ඉවර වෙන්නේ. ඊළඟට desk එකට අදාළව desk ID තව ඉස්සරහට යන්න පුළුවන් ඒක. ඊළඟට house එකට දාළව house ID name කියලා දෙකක් තියෙනවා. right? ඊළඟට subject එකට අදාළව තියෙනවා subject ID and title කියලා දෙන්න. right? දැන් තමයි cardinality ටික විසඳ ගන්න තියෙන්නේ. class එකයි
ස්ටුඩන්ට් ඔය අතර තියෙන්නේ one to many relationship එකක්. ඒතකොට අපි දන්නවා අනිවාර්යෙන් one path එක්කෙනා ගෙනහිල්ලා many side එකට copy කරන්න ඕනේ. ඒ කියන්නේ class ID එක ස්ටුඩන්ට් ගේ පැත්තට අනිවාර්යෙන් copy කරන්න වෙනවා. ඊළඟට desk එකයි ස්ටුඩන්ට් අතරයි තියෙන්නේ one to one relationship එකක්. පාට එකේ දේවල් දෙකක් කරන්න පුළුවන්, කැමැති එකක් කරන්න පුළුවන්, දෙවිධයකට විසඳ ගන්න පුළුවන්. desk ID එක ස්ටුඩන්ට් ගාවට ගෙනහිල්ලා copy කරන්න පුළුවන්, ස්ටුඩන්ට් ID එක desk එකට ගෙනල්ලා copy කරන්න පුළුවන්. මම මෙතන ස්ටුඩන්ට් ID එක desk එකට ගෙනල්ලා copy කරනවා. ඒක one to one නිසා කැමැති විදිහකට ඉවර කරන්න පුළුවන්. ඊළඟ එක තියෙන්නේ house එකයි ස්ටුඩන්ට් එකයි අතර ආයෙත් one to many පැත්ත ස්ටුඩන්ට් one පැත්ත house. ඒක නිසා house ID එක අනිවාර්යෙන් ස්ටුඩන්ට් ගේ පැත්තට එන්න ඕනේ. මෙතන house ID එක එනවා. right. ඊළඟට student and subject අතර තියෙන්නේ many to many relationship එකක්. ඒක නිසා අලුතෙන් relationship එකක් හැදෙනවා. ඒකට මම කිව්වා සාමාන්‍යයෙන් අපි කරන්නේ entities දෙකේ නම් දෙක එකතු කරන එක කියලා student subject. ඒකට student ID එනවා. ඊට අමතරව subject ID එනවා. ඊට අමතරව අර පළවෙනි කොටසේ අහපු marks කියන entity එක එනවා. මෙතනදී student and subject ID underline වෙන්න ඕනේ. මගේ මේ කලින් ඒවායේ desk ID, house ID, subject ID කියන ටික underline වෙන්න ඕනේ. ඔතනින් පස්සේ අපිට පුළුවන් අපේ scheme එක close කරන්න. right. හිමත් ඉන්න මම උත්තරේ කියනවා අනිවාර්යෙන්. right. එතකොට ඔය විදිහට තමයි ස්කීම් එක ඉවර වෙන්න ඕනේ. ගැටලු තියෙනවද? තේරුණාද වෙච්ච දේ? ඔව් සතේ. හරි. ගැටලු තියෙන කට්ටිය නැත්නම් වැරදියට ලියාගත්තා ඉන්නවනම් හදාගන්න. D part එකේ අහලා තියෙනවා ඉහත C යෝජනා කර ඕනෑම වගුවක් සඳහා ප්‍රාථමික යතුරු ලියා දක්වන්න. ඉතින් ඕගොල්ලන්ට මේ හැම එකකම ප්‍රාථමික යතුරක් තියෙනවා නේද? ක්ලාස් එකට ක්ලාස් ID තියෙනවා, ස්ටුඩන්ට් ID තියෙනවා. ඒ වගේ හැම entity එකකටම primary key එකක් තියෙනවා බලා ගන්න. ඒකෙන් කැමති එකක් ලියලා පෙන්නන්න. class table එකේ class ID එක. එමත් නැත්නම් student table එකේ student ID එක. desk table එකේ desk ID එක. student subject කියන table එකේ student ID සහ subject ID යන දෙකම. right. ඒක ලියලා ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන්. right. හරි. එතකොට අදට මම සෙෂන් එක මෙතනින් නතර කරනවා. හිමත් මම උත්තරේ දෙන්නම් ඔයාගෙකට. right. එතකොට ඊළඟ දවසේ අපිට තියෙනවා කතා කරන්න normalization කියලා පාර්ට් එකක්. ඒක කතා කරාම ER diagram පැත්තට තියෙන කතා බහ ඉවරයි. right. ඒ වගේම මේ තව තියෙනවා විශේෂ අවස්ථා කීපයක් ඒ ටික ගැන කතා කරන්නත් ඕනි ER diagram එකක. multi value attribute එකක් එනකොට මොකද කරන්නේ? composite attribute එකක් එනකොට මොකද කරන්නේ? weak entity එකක් එනකොට මොකද කරන්නේ? ඔය කියන දේවල් ටික. ඒ ටික ලබන සතියේ කතා කරනවා. කතා කරලා තමයි normalization පැත්තට යන්නේ. අතරතුරේ තව විභාග ප්‍රශ්නයක් දෙකක් සාකච්ඡා කරනවා. මෙහිමයි ප්‍රශ්නේ එන්නේ කියන එක ගැන ඔයගලන්ට දැනුවත් කරන්න. දැන් මේ ගාන ඔයගලන්ට ලකුණු කිසිම ගැටලුවක් නැතුව එකතු කරගන්න පුළුවන් ගානක්. ඒක නිසා මේක පොඩ්ඩක් හොඳට concentrate කරලා වැඩේ කොට දාගන්න. මොකද හැම අවුරුද්දකම මේ වගේ ප්‍රශ්නයක් ඔයගලන්ට එනවා. මෙතන තියෙන්නේ ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු 15ක්. හරි? right. එහෙනම් කට්ටිය ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ. හිමත් මම වාගේ ප්‍රශ්න ගැන කතා කරන්නම් දැන්.